समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चित्तेन नियति लोको चित्तेन परिकස්සති चित्तस्स एक धम्मस्स सब्बेव वस मन्वगूति සදැහැති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අදත් ඔබ සූදානමින් සිටින්නේ ටීවී දෙරණ රූපවාහිනී නාලිකාව හරහා සෑම පොහොය දිනයකම උදෑසන කාලයේ විකාශය වන බහුජන හිතාය, බොහෝ දෙනෙක්ගේ හිත පිණිස, වගේම මෙහි නොකියවෙන අනිත් වාක්‍ය බහුජන සුඛාය, බොහෝ දෙනෙක්ගේ සුව පිණිස චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියන බුදු වදනට අනුගතව මේ ධර්ම මාර්ගය පරිපූර්ණී කරන භික්ෂුන් වහන්සේලා, මේ ධර්ම මාර්ගයේ පුරණ සංඝයා විසින් ඔබට ලබා දෙන ජීවිත ශික්ෂණය, ජීවිත හික්මීමට අනුව ධර්ම කාරණාවන් කිහිපයක් ශ්‍රවණය කරලා තමන්ගේ දිවි පැවැත්ම ඊට සරිලන ආකාරයට සකස් කරගෙන මෙලොව පරලොව ආයති භවයක පතන බෝධියකින් නිවිල යන්නට මේ කුසල් දහම් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. පින්වත්නි, මා පහුගිය දිනවල සිත පිළිබඳව අභිධර්මානුරූපීව විග්‍රහයක් කරගෙන ආවා. මට ඔබට දෙයක් කියන්න ඕනේ. අපේ රටේ බොහෝ කාලයක ඉඳන් අභිධර්ම උගන්වනවා. මම 6 වසර 7 වසර විතර ඉඳන් තමයි අපිට අභිධර්ම උගන්වන්න පටන් ගත්තේ. ඒ අභිධර්ම ඉගෙනීම නමුත් ඒක එක නිකන් ගණන් මතක තබා ගැනීමට විතරක් අපිට සීමා වුණා. සිත් මෙච්චරයි, චෛතසික මෙච්චරයි, අරවා මෙච්චරයි, මේව මෙච්චරයි කියලා. නමුත් මේකේ ප්‍රායෝගික භාවිතාව කියන එක මනුස්සයට යෙදුනේ නැහැ. ඇත්ත කතාව. ඉතින් දැන් ලෝකයේ ඇතුලේ මේ අභිධර්මයේ ප්‍රායෝගික භාවිත වීමක් තියෙනවා. නමුත් මේක මතක තියාගන්න, මේ බහුතරයක් දෙනාට මේ බුද්ධෝත්පාද කාලේ හරය නිලා ගන්න තාම පුළුවන් වෙලා නැහැ. මම පහුගිය දවසකත් කිව්වේ ඒකයි. බුදුවරු ගංගානම් නදියේ වැලිකැට ගානට පහළ වුණා කියලා කියනවා. හැබැයි ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ තවත් එක වැලිකැටයක් වෙන්න බෑ මේ ගංගානම් නදියේ පහළ වෙච්ච. මේ මණිකෙන් ප්‍රයෝජනෙ ගන්න නම් නුවණ මේ ඔස්සේ මෙහෙවන්න ඕනේ. නුවණ මේ ඔස්සේ මෙහෙවන්න. අභිධර්මය කියන්නේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. අනික හොඳට තේරුම් ගන්න. ඒක විෂයක් නෙමෙයි. ඒක ලෝක නීති පද්ධතිය. මේ ලෝකයේ සැකස්ම එය තේරුම් ගැනීම තුළ ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන්. ඔබට තරහ යන්නේ කොහොමද? ඔබට ඊර්ෂ්‍යා ඇති වෙන්නේ කොයි වගේ වෙලාවකද? ඔබට ලෝභය ඇති වෙන්නේ කොයි වගේ වෙලාවකද? එතකොට ඒ ලෝභය, ඒ ද්වේෂය ඔබට විපාක දෙනකොට ඉෂ්ට විපාකද දෙන්නේ, අනිෂ්ට විපාකද දෙන්නේ? ඒ අනිෂ්ට විපාක ලබා දෙන ස්ථාන මොනවද? ඒ ස්ථානවල තියෙන දුක්ඛිත තත්වයන් මොනවද? ඒ දුක්ඛිත තත්වයන් දුකයිද සැපයිද? ඒක දුකක් නම් සැබෑ සැප කුමක්ද? ඒ සැප ළඟා කරගන්න නම් හිත පවත්වන්න ඕනේ කොයි මොකද මේ සිත තමයි ලෝකයේ මෙහෙවන්නේ. චිත්තේන නීයති ලෝකෝ. එකයි කියන්නේ. සිත තමයි ලෝකයේ මෙහෙවන්නේ. චිත්තේන පරිකස්සති. දෙම ඔයගලන්ට මතක ඇති. ගිය දේශනාවේදී සිහිපත් කළා මේ මරණය සිද්ධ වෙන ආකාරය. මරණය සිද්ධ වෙන ආකාරය මිනිස්සු මැරුණට පස්සේ ආපහු උපදින්නේ කොහොමද කියන ආකාරය. ඕක පින්වතුනි සිතත් එක්කනේ බැඳෙන්නේ. සිතත් එක්ක බැඳෙන්නේ. සමහරු හිතන් ඉන්නවා මැරුණට පස්සේ ආ ඉපදීමක් නැහැ කියලා. ඒගොල්ලන්ට කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. නැත්තම් උච්ඡේද දෘෂ්ටියට යන අය. එහෙම එකක් නෙයි. මැරුණට පස්සේ ආයි සත්‍යයට පුනර්භවය කියන එක තියෙනවානේ. පුනර්භවය, පුනරුත්පත්ති වගේ සිද්ධි අපි සලකලා බැලුවොත් යම් තාක් ප්‍රමාණයට තියෙන එවිඩන්ස් නැත්තම්
මේ සාක්ෂි සහිතව තියෙන ඒ දේවල් නිසා අපිට ලබාගත හැකි සමහර සාධක තියෙනවා. මියගිය ආත්ම භාව නැවත එන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ. කෙසේ නමුත් මට ඔබට කියන්න ඕනි සිත තමයි මේ හැමතැනකටම අපි මෙහෙවන්නේ. සිත තමයි අපි මෙහෙවන්නේ. සිත ඔය මෙහෙවන්නේ කුමන ශක්තියක් මතද? ඒකත් වැදගත්නේ. කියන්නේ සිත හිම සසරෙන් සසරට අපි ඇදලා දාන්නේ සිතේ යම් කිසි ශක්තියක් තියෙනවා සත්‍ය මෙහි මැරුණාට පස්සේ නැවත උත්පත්තිය ලබා දෙන. අන්න ඒකත් අපි තේරුම් ගන්න. එම උපදිනවා කියලා විතරක් තේරුම් අරගෙන බෑ. උපදිනවා කියන්නේ දුක. දැන් දුකට හේතුව. ඒ සත්‍ය මැරුණාට පස්සේ නැවත උපද්දවන ශක්තියට කියනවා කර්ම ශක්තිය කියලා. මොන ශක්තියද? කර්ම ශක්තිය. ඒක පුඤ්ඤාභිසංකාරයක් විදියට කුසල කර්මයක් වෙන්නත් පුළුවන්, පුණ්‍ය කර්මයක් වෙන්නත් පුළුවන්. අපුඤ්ඤාභිසංකාරයක් විදියට පින්නවන පවක් වෙන්නත් පුළුවන්. පුඤ්ඤාභිසංකාරයක් වේවා, අපුඤ්ඤාභිසංකාරයක් වේවා, කියන්නේ ඔයගොල්ලෝ හොඳ කරත් නරක කරත් ඕගොල්ලෝ ආ උපදිනවා. ඔයගොල්ලෝ ආ උපදිනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්වාමීනි ඔය කියන විදිහට නිවන් දකින්න හොඳ කරලත් බෑ. දන් දුන්නත් නිවන් අහුවෙන්නේ. සිල් රැක්කත් නිවන් අහුවෙන්නේ. භාවනා කරත් නිවන් අහුවෙන්නේ. නරක දේවල් කරත් නිවන් අහුවෙන්නේ. අපි මොකද්ද කරන්න ඕන? දැන් මේක වරදව ගන්න ස්වාමීන් වහන්සේලා සමහරකට කරන දේශනාව තමයි දන් දෙන්න එපා. ඒ වගේ රැස් වෙන්නේ භවය. මේක අවබෝධ කරගන්න. සිල් ගන්න එපා. ඒ වගේ රැස් වෙන්නේ භවය. මේවා අවබෝධ කරගන්න. ඔහොම කියනවා ස්වාමීන් වහන්සේලා. මේක වැරදි. ඇත්තටම කර්මය නිසා සත්වයට ජාතිය සකස් වුණා. ඒ කියන්නේ ඉපදීම සකස් වුණා. කර්මයෙන් විතරක් නෙමෙයි උපද්දවන්නේ. කර්මයෙන් උපද්දවන්න බෑ. කර්මය කරන්නේ ඉපදීම සකස් කරලා දෙන එක පමණයි. ඒ පැද්ද වීම කරන්නේ වෙන දෙන්නෙක්. වෙන දෙන්නෙක් කරන්නේ. කර්මය කරන්නේ ඔබට උප්පත්තිය සකස් කරලා දෙනවා. එතනට හිත අරන් යන්නේ කර්මයම නෙමෙයි. ඒ අරන් යෑමට නැවත භව සම්පත්තිය ලබා දීමට කටයුතු කරන්නේ මෙන්න මේ දෙන්න මතක තියාගන්න අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන දෙන්න. කවුද? අවිද්‍යා තෘෂ්ණා. යම් කිසි කෙනෙක් කොපමණ කුසල කුසල කර්ම කරලා තිබ්බත් කලත් එයා තුල අවිද්‍යාවත් තෘෂ්ණාවත් නැත්තම් ඒවට කුසල කර්ම කියන්නේ නැහැ. තවදුරටත් ඒවා එතකොට ක්‍රියාසිත පමණයි බවට පත් වෙන්නේ. අව්‍යාකෘත සිත් ගොඩේ තියෙන ඒ අව්‍යාකෘත චිත්තයෙන් කරන අව්‍යාකෘත ක්‍රියා චිත්තයෙන් විපාක චිත්තයෙන් ක්‍රියා චිත්තයෙන් කරන කර්ම තවදුරටත් කුසල හෝ අකුසල කර්ම වෙන්නේ විතරක් නෙමෙයි. එයාට ඔගොල්ලෝ හිතන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව භව 1000ක් උපදින්න කර්ම රැස් කරලා තියෙනවා කියලා නිකන් උපමාවක්. තව භව 1000ක් උපදින්න කර්ම රැස් කරලා තියෙනවා. ඒ භව 1000 උපදින්න කර්ම රැස් කරලා තියෙනකොට මම මේ අවිද්‍යාව තෘෂ්ණාවත් ප්‍රහීන කළොත් අර භව 1000ම මට ලැබෙන්නේ නැහැ. කියන්නේ කර්මයෙන් විතරක් සත්‍යව සසරට ගෙනියන්න බෑ. ඒකට උපකාරී ඕනේ අවිද්‍යාවගේ තෘෂ්ණාවගේ. ඒ නිසා රහතන් වහන්සේ රහත් වෙනවා කියලා කියන්නේ කර්මය ඡය කරන එක නේ. කම්මක්කයෝ කියලා කියනවා. නමුත් ඒ කියන්නේ පුනර්භවයට හේතු වෙන කර්මය සින්න කියන. නැත්තම් නැවත කර්ම රැස් කරන්නේ නැහැ කියන එකත් මේකෙන් ඇතුළත්. හැබැයි ඒ රහතන් වහන්සේ කරන්නේ Tamanට තියෙන කර්ම ටිකට කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං කිය ඉන්නව නෙමෙයි. රහතන් වහන්සේ අද්දක නලයිල බැඳගෙන නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බහල සමාගමු කියන්නේ. රහතන් වහන්සේ කරන්නේ නැවත ඉපදීමට ප්‍රධාන උපකාරය කරන අවිද්‍යාවත් තෘෂ්ණාවත් ප්‍රහීන කරන එක. යම් කිසි චිත්තසංතානික අවිද්‍යාවත් තෘෂ්ණාවත් ප්‍රහීන කළා නම් ඒ ප්‍රහීන කළපු సంతානිය නැවත වාරයක් භවගාමී ගමනට යන්නේ. අන්න ඒකට කියනවා නිරෝධයටපත් වුණා කියලා. ඔබට තේරෙනවා ඇති මේ හිත සසරේ අරන් යන්නේ කවුද? ඒක හොඳ කතාවක්. මේක අභිධර්මයේ පස්සේ හම්බ වෙන කාරණාවක්. මම ඉස්සරහට ඇවිල්ලා දේශනා කරන්නේ. හිත සසරට අරන් යන්නේ කර්ම ශක්තිය සකස් කරලා දෙන්නේ. එයාව අරන් යන උපකාර කරන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත්. ඔබ නැති කළ යුත්තේ කුමක්ද? ඒකයි ප්‍රශ්නේ.
ඔබ නැති කළ යුත්තේ කුමක්ද? ඔබට කර්මය නැති කරන්න බෑ. ඔබ නැති කළ යුත්තේ ඔබ තුල ඇති අවිද්‍යාවත් තෘෂ්ණාවත් පමණි. යම් කිසි කෙනෙක් යම් හේකින් අවිද්‍යාව තෘෂ්ණා කියන මේ දෙක ප්‍රහාණය කළා නම් එයාට නැවත භවගාමී සම්පත්තියක් නැත. කර්ම කොපමණ තිබ්බත් නැත. අඟුලිමාල මහරහතන් වහන්සේ කළේ ඒක. මිනිස්සු 1000ක් මරලා කර්ම රැස් කරන් තිබ්බනම් එහෙම තාම සසරේ. උන්වහන්සේ කළේ අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරා. එතකොට ඒක දුරු කරන තරමට ඔබේ භවය අඩු වෙනවා. කිසිසේත්ම කර්මය නැතුව අවිද්‍යාවටයි තෘෂ්ණාවටයි භවයක් යවන්නත් බෑ. කර්මය තමයි ගෙනියන්නේ. සකස් කරලා දෙන්නේ. ගෙනියන්නේ නෙවෙයි අතරම සකස් කරලා දෙන්නේ කර්මය. ගෙනියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව. එතකොට ගෙනියන්න මුකුත් නැහැනේ සකස් කරේ නැත්තම්. සකස් කරන දේ ගෙනියන්නත් ඕනේ. ගෙනියන්න දෙයක් සකස් කර ගන්නත් ඕනේ. හිතනකො මල්ලක් තියෙනවා ඕක යන්නේ නැහැ. මල්ල අරයි යන්නේ එපා. ඒ අරයි යන්නේ අවිද්‍යාව තෘෂ්ණාව. මල්ල තමයි කර්ම. කර්ම මල්ල ඔබ විසින් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අරයි යනවා. අරන් ගියත් අරයි යන්න මොන හරි තියෙන්න එපයි. අන්නේ මේ තුන් දෙනා නැතුව බෑ. අවිද්‍යාව තෘෂ්ණා කර්ම. හරිද? මේ සංසාර ඇත්තටම කියනවා මේවා මේ සංසාර වට්ට. මේක තමයි සංසාරේ අරයි යන්නේ. ලිප්ගල් තුන වගේ. පින්වතුනි එතකොට ඔබට පොඩි කතාවක් කියලා දෙන්න යන්නේ මේ රහ එකක්. ඕගොල්ලොන්ට පැටලිච්ච, ඕගලන්ව රවට්ටන, ඕගලන්ට තේරුම් ගන්න බැරි වුණු නමුත් ඔබ කළ යුතු දේ. මොකද්ද? ඕගලන්ට පැටලුණු, ඕගලන්ව රවට්ටන, ඕගලන්ට තේරුම් ගන්න බැරි වුණු නමුත් ඔබ කළ යුතු දේ. ඒක තමයි මේ කියලා දෙන්න යන්නේ. පින්වතුනි ඔබ නැති කළ යුත්තේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් පමණි. ඇත්තටම කියනවා නම් ඔබ අවිද්‍යාවත් නෙමෙයි නැති කරන්න ඕන. දැන් ඔබට අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා කියලා තියෙනවා. රයිට්. ඔබ කල යුත්තේ තෘෂ්ණාව නැති කිරීමයි. දැන් ආර්ය සත්‍ය දේශනාව ගන්නකො චතුරාර්ය සත්‍ය දේශනාව. ඒකේ තියෙන දුක්ඛ සත්‍ය විදියට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය විදියට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ සසර යන ස්කන්ධ පහ දුකයි කොහි ඉපදුණා. ඒක රූපී වේවා, අරූපී වේවා, කාම ලෝකේ වේවා, සංඤී, අසංඤී, නේව සංඤී, නාසංඤී, ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර මේ කොයියම්ම භවයකුණත් ස්කන්ධ පහෙන් එකක් හෝ තේනවා නම් දුක. ඒ දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. තෘෂ්ණාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. මේක ගැඹුරුයි. එහෙනම් ඔබ කල යුත්තේ තෘෂ්ණාව නැති කිරීමට නම් ඔබ තුල තියෙන අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ගැනීම. යම්කිසි සත්ව సంతානයක් තුල අවිද්‍යාව පහ වෙලා විද්‍යාව ඉපදුනා නම් විද්‍යාව ඉපදිච්ච సంతානයට තෘෂ්ණාව සකස් වෙන්නේ නැත. ඒකනේ බුදුරණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී කියන්නේ මේ මට බුදු වුණායි මම බුදු වුණා කියලා කොහොමද කියන්නේ? චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි විද්‍යා උදපාදි. එමුනේ කියන්නේ චක්කුං උදපාදි මට ප්‍රඥා චක්කුව පහළ වුණා. විද්‍යා උදපාදි අවිද්‍යාව මා දුරු කළා. පඤ්ඤා උදපාදි මට ප්‍රඥාව ඇති වුණා. ඇති වෙනකොටම තෘෂ්ණාව දුරු වුණා. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බසං. අහලා තියෙනවනේ ගහකාරකම් ගවේ සන්තෝ. මම මේ ගේ හදන කෙනාව සසරක් පුරා හොය ආවේ. මට දැන් හවුණා. කවුද? තණ්හානම් කය මංචකා කියනවනේ. මේ තණ්හාව දුරු කරාට පස්සේ ආපහු සසරට යන්න බෑ. ගහකාරක දිට්ඨෝසි. මම මේ ගේ හදන කෙනා දැක්කා. ආපහු මේ ගේ හදන්න දෙන්නේ නැහැ. ස්කන්ධ කියන ගෙදර කාවද දුරු කරේ? තෘෂ්ණාව දුරු කළා. කුමක් උපදවා ගැනීමෙන්ද? විද්‍යාව උපදවා ගැනීම. පියනි මා කියන්නම් ඔබ රැවටෙන තැන, ඔබට පැටලුණු තැන. ඒකනේ දැනගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හොඳට බලන්න මේ වර්තමානයේ මාර්ගඵල ලබලා තියෙනවයි කියලා ඇතැමුන්. නිකන් නිවන් දක්වන්න ඔබට ධර්මයේ දේශනා කර නිවන් දැකලා සෝවන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි අරිහත් වෙලා වගේ ඉන්න ඇතැමුන් කරන වැරදි වැඩක් කියන්නේ යන්නේ. ඒගොල්ලෝ ඔබට කියන රහ කතාවක් තමයි අතීතය අතහරින්න. ඒකට ඕන ඉතින් කෙනෙක් කැමති ඉන්නේ හරි ෂෝක් අප්පා අතීතේ ඕකෝම අතහැරලා දැම්මම වෙච්ච වැරදිත් ඉවරයි කතන්දරත් ඉවරයි. රයිට් අතීතය ඉවරයි.
අතීත ඉවර නෑ. අතීතය ගෙවිලා ගියාට කර්ම ඉතුරු වෙලා තියෙනවනේ. අන්න ඒකට බය වෙන්න. අතීතේ ඔබ අම්මව මරලා නම් ඔබට ඊළඟ පාර අවීචිය කියන එක ෂුවර්. අතීත ඉවරයි කියලා මේ මෙතනට වෙලා අම්මා මරලා වෙලා දැන් ක්‍රිකට් ගැහුවට අතීතය අමතක කරලා ඔබට අවීචිය නැති වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මං අම්මව මරලා රයිට් අතීත ඉවරයි නාම රූප නිරුද්ධයි දැන් මම වර්තමාන ජීවත් වෙනවා මට පශ්චාත්තාවයක් නැහැ කියලා මං ඉන්නවා. මතක තියාගන්න ඊළඟ පාර අපායට ගෙනහිල්ලා දවනවා. නියතයෙන්ම ගරු කර්මයක් විදිහට බා මාර්ගඵල අවහිරයි ධාන අවහිරයි සුගතිය අවහිරයි ඒකාන්තින් නිරේ. දැන් පුළුවන් ද ඔය කියන න්‍යායෙන් පුළුවන් ද ජීවිතේ සතුටින් ඉන්න. ඔබ කරපු වැරදි වලට විපාක ලැබෙනවා. අතීතය අමතක කරන්න කියන නෙමෙයි කිව්වේ. අතීතය කියන අන්තයට යන්න එපා. අතීතය අමතක කරන්න අනාගතය කොහොමද අමතක කරන්නේ? අපි සසරක් යන්න තියෙනවා. මේ අර අනාගතය අමතක කළ යුතු පැත්තක් තියෙනවා. ඔය කියන අර ප්‍රතිබිව්වා වගේ මේ අමතක කරලා හරියන්නේ නැහැ. ඔය කියන්නේ ප්‍රශ්න ආවම නිදාගන්න වගේ කතාවක්. ඔය කියන්නේ ප්‍රශ්න ආවම ඒක විසඳගන්නේ නැතුව ඒක විසඳේ යුත්තක් තියෙනවා යම් ආකාරයක. නිකන් එම හැමදේම අතහැරලා දාලා අපිට ඉන්න බෑ. අනාගතේට අපි යන්න ඕනේ. එක්තරාක ඇයි? අනාගතේ හීනමාලිගම්මවන්න නෙමෙයි. අනාගතේ තියෙන සසර දුක ගැන. මම මෙවන් ගොහරතර සසරකට යා හැක්කෙක්. මම මේ වගේ ගෝරතර භයානක සසරකට වැටෙන කෙනෙක් කියලා හිතන්න එපාද? හිතන්න ඕනේ. අනාගතේ මට බ්‍රහ්ම පංචස්කන්ධයක් ලැබුණොත් එහි තියෙන භව තෘෂ්ණා භව දුක මේ ආකාරයයි. අනාගතේ මට දිව්‍ය පංචස්කන්ධයක් ලැබුණොත් එතන තියෙන භව දුක මේ ආකාරයයි. අනාගතේ මට මනුෂ්‍ය පංචස්කන්ධයක් ලැබුණොත් එතන තියෙන භව දුක මට මේ ආකාරයයි. තිරිසන් ස්කන්ධ ලැබුණොත් මේ ආකාරයයි. අවීචයේ තියෙන ස්කන්ධය පහළ වුණොත් ඒක මේ ආකාරයයි. අන්න ඒ වගේ අනාගත බුදුරජාණන් වහන්සේ අනාගත බය සූත්‍රය කිව්වේ නැද්ද? හතරක් තියෙනවා. හතරක්. අංගුත්තර පංචක නිපාතේ අනාගත බය සූත්‍ර හතරක්. ඒතර බුදුරජාණන් වහන්සේ අනාගතය ගැන කිව්වේ නැද්ද? කොසල් රජතුමා ගිහින වලින් කිව්වේ අනාගතය ගැන නෙමෙයිද? අනාගතේ පහළ වෙන කාසාව කණ්ඨකය ගැන බුදුරජාණන් වහන්සේ කියලා නැද්ද? කියලා දිනවනේ. ඒකත් හරියට මේ දැන් ඉන්න සමහර ස්වාමීන් වහන්සේලා වගේ. ඒ සමහර ස්වාමීන් වහන්සේලා තමන්ව සාධාරණීකරණය කරගන්න ගේන උපමාව තමයි අපි තාම කාසාව කණ්ඨකයෝ නෙමෙයිනේ අපිටත් වඩා දුස්සීලිය පහළ වෙන අනාගතයේදී කහ නූලක් අතේ බැඳගත්ත. අපි අඩුම සිවුර හරි ඉන්නවනේ. මොන හරි කරලා. මේ ඒක සුදනට කාරණාවක් නෙමෙයි. ඒක සුදනට කාරණාවක් නෙමෙයි. අනාගතේ කහ නූලක් බැඳගත්ත නිගණ්ඨයෙක් ගන්නට කාසාව කණ්ඨකෙක් ගන්නට නොගියට එහෙමයි කියලා අපිට මේ සිවුර කරේ තියෙනවනේ කියලා බේරෙන්න බෑ. යන්තම් සිවුර හරි කරේ තියෙන. පුළුවන් නම් ඕකත් ගලවලා නූලක් බැඳගෙන. ඇත්ත කතාව. හැබැයි ඒවට අනාගතය ගැන හිතන්න පුළුවන්. ඒවට අනාගතය උපමා ගන්න පුළුවන්. තමන් කරන වැරද්ද සාධාරණීකරණය වෙන අතීතෙන් උපමා ගන්න පුළුවන්. අරගොල්ලොත් එහෙම කරා චබ්බක් ගිලත් මෙහෙම කරා කියලා. මිනිස්සුන්ට කියන මේ බොරුවේ මිනිස්සු හිර වෙන්න බෑ. මිනිස්සුන්ට මේක ප්‍රැක්ටිකල් නෑ. මන්දා මේක කරන්න බෑ. හැබැයි ඔන්න දැන් මිනිසුන් ගේන තැන අතීතය අතාරින්න අනාගතය අතාරින්න වර්තමානයේ ජීවත් වෙන්න with expectation අර බලාපොරොත්තු තියාගන්න හැබැයි values දෙන්න එපා වටිනාකම් දෙන්න එපා. ඕකනේ කියන්නේ. ඔබ බලාපොරොත්තු ඔබේ මනසේ ඔන්න දැන් මම දකිනවා එක තැනකදී අහනවා කෙනෙක්ට ස්වාමීන් වහන්සේ මම මගේ මනසේ තියෙන බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා. ඕක දිහා මම බලන් හිටියට මට බලාපොරොත්තු හැදෙනවා. මම දැන් මේක තුල බලන් ඉඳීම තුල මගේ බලාපොරොත්තු නැති වෙයිද? අහන. උත්තරේ මොකද්ද? නෑ. ඔබේ බලාපොරොත්තු නැති වෙන්නේ ඔබට ඒකට තියෙන වැලියු එක නැති. පිංගුතුනි. මේ සත්වයට රන් කහවුණු වැස්සත් ඇති වෙන්නේ නැති තෘෂ්ණාවක් තියෙන. සත්වයේ බලාපොරොත්තු කෙනෙක් කවදාවත් සත්වයට ඇති වෙන්නේ නැහැ. ඇත්ත. සත්‍ය එක එක කාලෙදී එක එක බලාපොරොත්තු අතහරිනවා. හරියට අපි පොඩි කාලේ සෙල්ලම් තුවක්කුවට ආසයි අපි ලොකු වෙද්දී ඒක අතහැරියා. ඊට පස්සේ අපි පොඩි කාලේ බයිසිකලයට ආසයි නමුත් ලොකු වෙනකොට අපි බයිසිකලය පිළිබඳව බලාපොරොත්තු අතහැරියා. ලොකු වෙනකොට අපි බයික් එකට ආස කළා. හැබැයි අපි ඊටත් ලොකු වෙනකොට බයික් එක පිළිබඳව ආසාව ඉවර කරා. අපි ඉස්කෝලේ කාලේ අපිට හිටියේ වෙන යාළුවෝ ටිකක්. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ අපිට හිටියේ වෙන යාළුවෝ ටිකක්.
රාජකාරී කරද්දී අපිට ඉන්නේ වෙන යාළුවෝ ටිකක්. දැන් ඉන්නේ වෙනම ටිකක්. ඉස්කෝලේ කාලේ යාළුවෝ දැන් පේන්නවත් නැහැ. මොන්ඩිසෝරි ගිය කාලේ යාළුවෝ පේන්නවත් නැහැ. එකල ඉගෙන ගත්ත ගුරුවරු වෙනස්. මෙකලු ගන්වන ගුරුවරු වෙනස්. මේ සත්වය හැමදේම බලාපොරොත්තු අතෑර අලුත් තැනක් අල්ල ගන්න. ඔන්න ඕක තේරෙන්නේ නැද්ද ඔබට? ඔබ එකක් නෙමෙයි ඔබ 1000ක් අතාරින්න පුළුවන්. ඔබට දැන් ඉන්න බිරිඳව අතාරින්න පුළුවන්. හැබැයි ඔබ තව කාන්තාවක් ගැන සිතනවා කියන එක අතාරින්න බෑනේ. ඔබට මේ දැන් ඉන්න කාන්තාව අතාරිනවා කියන එක බහලුකු දෙයක් නේ. අපි සසරත් කරේ ඕකනේ. අපේ මේ එක කුසුපන්න අම්මා තාත්තා දාලා ආපු මිනිස්සු අපි සසරේ. එක කුසුපන් සහෝදරියෝ දාලා ආපු මිනිස්සු අපි සසරේ. මේ පාර අම්මා තාත්තා තව ටික දවසකින් දාලා යනවා. අපි කලේ හැමදේම අත්හැර අලුත් එකක් අල්ලගත්තා. මේ සරප්පු දෙකට තියෙන ආසාවත් ඇල්ල අලුත් සරප්පු දෙයක්. මේ කාර් එකට තියෙන ආසාවත් ඇල්ල දැන් ওই කාර් එක දැන් ගින කාර් එක ගේනකොට බලන්නනේ පිඹලා වැඳලා දෙහි බැඳලා රෝද යට දෙහි තියලා ඔවට මොට්ටු ගාලා පිරිත් නූල් සුක්කානමින් ගෙට ගහලා එහෙමනේ. තව ටික කාලෙකින් ඔය ආසාව ඉවරයි. ඕක කොයි හරි කාටට තල්ලු කර අලුත් එකකට බලාපොරොත්තු. දැන් මේ බලාපොරොත්තු ඇති වෙනවා කියලා දැනගැනීමෙන් පමණක් ඔබට ඔය හිතේ තියෙන ඕකට කියන්නේ තෘෂ්ණාව. එක එක දෙයට ආස කරන ස්වභාවය. දැන් මගේ ගාව තියෙන හිතන්නකෝ මගේ ගාව ඉන්නවා කියලා මගේ ගාව තියෙනවා කියලා කාර් එකක් තියෙනවා කියලා ගන්නවා. දැන් මේ වෙලාවේ මගේ ගාව තියෙනවා නම් කාර් එකක් සාමාන්‍යයෙන් ordinary people නැත්තම් සාමාන්‍ය මිනිස්සු පෘථග්ජන මිනිස්සු ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ධර්මයේ දන්නේ නැති මිනිස්සු ඒ කාර් එකට තෘෂ්ණාවෙන් ඒ කාර් එක හැප්පුණොත් රිදෙනවා ඒ කාර් එක වැදුනොත් රිදෙනවා ඒ කාර් එක මොකක් වුණත් රිදෙනවා. හැබැයි ඔන්න ඒක විකුණලා අලුත් කාර් එකක් ගෙනාවට පස්සේ අර කාර් එක කොයි හරි හැප්පිලා තිබ්බොත් රිදෙනවද? අප්පා ඔයක මම පැදපු කාර් එකනේ අන්න වැදිලා කුඩු වෙලා හොඳ වෙලාවට මම ඔක දුන්නේ. අර තෘෂ්ණාව ඉවරයි. ඒ කියන්නේ අලුත් එකට තෘෂ්ණා කරනවා. පරණ එක අතහරිනකොට අලුත් එකට තෘෂ්ණාවක් ඔබ හදාගන්න. හැබැයි ඔබේ කාර් එක හීරුනොත් ආයිත් එදාට ඔබට රිදෙනවා. එතකොට සත්වයා විසින් කළ යුත්තේ ඔන්න ඔය කියන තෘෂ්ණා ස්වභාවය අතහැරීම මිසක් බලාපොරොත්තු ස්වභාවය අතහැරීම නෙමෙයි. මොකද මිනිස්සුන්ට බලාපොරොත්තු එන්න අලුත් වෙවි මිනිස්සු පිරිහන් වෙනවා. වයසට යන්න මිනිස්සු තුල රාගය වැඩි වෙනවා. ඒවා වින්දා කියලා මිනිස්සුන්ට ඒවා ඇති වෙන්නේ නැහැ. සින්දුවක් ඇහුවා කියලා ඒකේ පා වෙන්නේ නැහැ නේ. ටික දවසකින් ආයෙ ඕන වෙනවා. රාගය කියන එක තමයි විඳින්න ඌමනාව වෙනවා. බලන්න එපා වෙනවා නම් හත් දෙයනේ බලලා අපි එපා කරගමු. මේ බලනවා මේ එපා වෙනවා. ආයි කාලෙකදී ආයි ඒකම ඌමනාව වෙනවා. ඒක ආයි කාලෙකදී එපාම වෙනවා. ආයි කාලෙකදී ආයි ඌමනාව වෙනවා. දැන් ඔයගලන්ට හොඳ කතාවක් කියලා ඔයගලන්ට මතකද අපි ඉස්සර ඉස්කෝලේ වාඩු කාලේ හැමදාම පෙන්නපු නාට්‍ය තිබ්බා. මොනවාද? අපි හිතමුකෝ දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්න ලෝකයේ ඉතින් ප්‍රසිද්ධ හැරි පොටර් කියලා හිතන්න. දැන් මේක මේ කවුරුත් හැමදාම හැරි පොටර් ගියාට වැඩක් නැහැ. හැබැයි දැන් කාලයකට පස්සේ ආයෙ දුන්නොත් බලන්න කියලා මිනිස්සු ඕක බලන්න කැමති නැද්ද? මිනිස්සු කැමති. ඒක බලන්න කැමති මිනිස්සු. මිනිස්සු එකම චිත්‍රපටිය දෙමළෙන් තියෙන කොටත් බලනවා. ඒකම හින්දි ඩබ් එකක් ආවොත් ඒකත් බලනවා. ඒකම සිංහල ඩබ් කරලා ආවොත් ඒකත් බලනවා. ඇයි? මිනිස්සුන්ගේ බලාපොරොත්තු අලුත් වෙන්න බලාපොරොත්තු ඇති වෙන්න ඒක එපා වෙන්නේ. ඒකට තියෙන වැලියු එක යන්නේ. ඒක පිළිබඳව ආසාව ඇති වෙනවා. සල්ලි එන්න ඒකට තෘෂ්ණා කරනවා මිසක් එන්න දැන් ඇති දැන් ඕනේ දැන් මට තියෙනවනේ දැන් කෝටි 500ක් තියෙනවනේ 1000ක් තියෙනවනේ ඇති වෙන්නේ 1000ක් තියෙනවනම් 1500ක් කරගන්න ඕනේ 1500ක් තියෙනවනම් 2500ක් කරගන්න ඕනේ 2500ක් තියෙනවනම් ඕම වැඩි වෙනවනේ මොකද කරන්නේ ඔබ පැටලිලා ඉන්නෙත් ඔතන ඔබ රවට්ටන්නෙත් ඔතන මගේ රත්තරන් පිඟුතුනි නමුත් මේක මතක තියාගන්න ඇත්තටම ඔබ කල යුත්තේ ජීවිතේ ජීවත් වීමයි ඒක කොයි ගෙදරද ඉන්නේ කොයි වාහනේද පදින්නේ කොච්චර දරුවෝ ඉන්නවද කොච්චර ඇඳුම් තියනවද ඒක වැඩක් නෑ හැබැයි ඔබට ඒව අතාරින්න පුළුවන් ප්‍රමාණය මත ඒක තීරණය වෙනවා
මං ඔබට කවදාවත් කියන්නේ මේක ඇහුවට පස්සේ ගෙදර බල්ලෙක් හදන්න එපා කියලා. ඔබ බලු පැංචෙක් හදන්න ඕන නම් අරන් හදන්න. ඔන්න බලා ගන්නකො දහම මොකද්ද කියලා. ඔබට බල්ලෙක් හදන්න ඕනිද? අරගන්න හදන්න. හැබැයි ඌ මැරෙන එකෙක් කියලා මතක තියාගන්න. උටයි මටයි තියෙන සසර ගනුදෙනුවක් නෙමෙයි මේ පාර ඌ මංගාවට මං ඌට කන්න බොන්න දෙන ඌ මට නැට්ටවනනවා. ඌ මැරුණාම ඌ වල දාන්න ඕනේ මම මැරුණාම මා වල දාන්න ඕනේ. ඔබටයි මටයි ටික කාලේ ඉන්න තියෙන්නේ. ඒ කාලේ හරියට හිටපන්. එච්චර. ඕකට කියන්නේ සිටුේෂන් එකට සෙටල් වෙනවා කියලා. ඔය සිටුේෂන් එකට සෙටල් වෙනවා කියන්නේ හරි ලස්සනයි. දැන් මේක ඇහුවා කියලා දුවලා පුතාලා අත් දෙකයි කන් දෙකයි උස්සන් මහාන වෙන්න දුවලා පයින්න ඕනේ නෑ අප්පෝ මේවා හරි කරදරයි කියලා. ඕගොල්ලොන්ගේ ගෙදර තත්ත්වෙත් එක්ක ඕගලන්ට විවාහ වෙන්න වෙනවා නම්. දැන් ඕගොල්ලෝ විවාහ වෙලා නම් ඉන්නේ හිතන්න. දැන් මම මේක කියනකොට සමහරවිට හිතෙන්න පුළුවන් ආපෝ දරුවෝ කරදරයි එහෙනම් දරුවෝ හදන්න ඕනේ නෑ මේක ඔබ්ජෙක්ට් එකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ ස්වාමියා දරුවෙක්ට කැමති වෙන. ඔබේ නැන්දම්ම දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඔබේ පවුලේ දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඔබට ඒ සිටුේෂන් එකට සෙටල් වෙනවා කියන එක කරන්න පුළුවන්. විශාකාව කරත් ඒකනේ. විශාකාව කරේ සිටුේෂන් එකට සෙටල් වුණා. හැබැයි හිතින් තෘෂ්ණාව හදාගත්තේ නෑ. වැද්දාගේ බිරිඳ අහනවනේ කොහොමද දුනු විතල දුන්නේ කියලා. ඒකට කියන්නේ සිටුේෂන් එකට සෙටල් වෙනවා කියන එක. ඒ තත්වයට මුහු වෙන්න. උපාදාන කරගන්න. ඔබ මං ඉන්න සේනාසනයට ආවොත් යම් දවසක ඔබට බලා ගන්න පුළුවන් එහෙත් ඉන්නවා එක එක කවුද? ස්වාමින් වහන්සේලා ඉන්නවා. දැන් හිතන්න මම මේ වෙලාවේ ඉන්න තැන මම ජීවත් වෙන්න එපා. දැන් මම ඉන්නේ ආරණ්‍යෙ. මේක ස්වාමින් වහන්සේලා 30ක් ඉන්නවා නම් ඔබ මතක තියාගන්න මම හිතියට මේ කිසිම කෙනෙක් එක්ක අර උපාදානමය බැඳීම. ඒ කියන්නේ මේ කවුරුත් මැරුණාම මට වල දාන්න නැතුව ඉන්න බැරි කමක් නැහැ. මැරුණා නම් වල දැම්මා. ඉඩ තිබ්බොත් කුටියක අලුත් කෙනෙක් මහාන කරා. ඒ කියන්නේ తాවකාලික කතාවක් විතරයි තියෙන්නේ අවුරුදු 30කට 40කට ගෙනාපු. එච්චරයි. ඊට යා මේ අනේ අපි හැමෝම මැරෙන්නේ නැතුව ඉමු. අපි හැමෝම ලෙඩ වෙන්නේ නැතුව ඉමු. එහෙම එකක් මට නැහැ. සුයසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි බුද්ධී ජිනද්වයං ගාතේසි මරණං කිප්පං කාතුමා දෙසකේකත් අපි වෙන්න වෙන කවර කතාවද? ඔබ මේ සෙනසුනට ආවොත් මේ සෙනසුනේ ඔබට බලන්න පුළුවන් බලු පැටව එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි ඔබ්ජෙක්ට් එකේ නෙමෙයි මේ වටාත්ත මට මේ වටාත්ත මොකටද මම පාවිච්චි කරන්නේ? බනටනේ. මං කොයි හරි යනකොට මට මේක අරන් යන්න ඕනේ මට මේක දාලා යන්න පුළුවන්. ඕකයි සරල කතාව. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ වටාත්ත අයින් කරන එකේ නෙමෙයි. මම මේ වටාත්ත අයින් කරන්න මට දැන් වටාත්ත පිළිබඳව වටාතු ලෝකයක් පිළිබඳව තියෙන තෘෂ්ණාවනේ මුතු අල්ලලා රත්තරන් අල්ලලා දල අල්ලලා ආවොත් එහෙම වටාත්ත මට ඒකට තෘෂ්ණාව ඇති වෙන්නේ නැද්ද? මංගව තෘෂ්ණාව තියෙනවනේ. ඒ නිසා ඔබ නැති කරන්න ඕනි වටාත්ත නෙමෙයි. ඔබ නැති කරන්න ඕනි මේකත් එක්ක ඔබේ බැඳෙන තෘෂ්ණාව. අන්න බලන්න. ගේ කුඩු කරන්න ඕනේ නැහැ කුළු ගෙඩිය අරන්. වාහන විකුණන්න ඕනේ නැහැ බල්ල විකුණන්න ඕනේ නැහැ දරුවෝ දීලා දමල ගහලා කැලේ පයින්න ඕනේ නැහැ. ගෙදරම ඉඳ ගන්න. ඉඳගෙන නැති කරන්න තෘෂ්ණාව. නැති කරන්න තෘෂ්ණාව. ඒකයි සනීපේ. පෙරේද මම ඊයේ පෙරේද වැඩසටහනක් කළා. භාවනා වැඩසටහන. කරනකොට මම සාමාන්‍ය වැඩසටහනට ආවට පස්සේ කියනවා මේ නිවාසික වැඩසටහනක් ෆෝන් එකට වැඩි අවධානයක් යොමු කරන්න එපා. හැමදාම ෆෝන් එක ඉන්නේ අතාරින්න. අවශ්‍යතාවයක් තිබ්බොත් ගන්න. නමුත් භාවනාවට අවධානය දෙන්න. වැඩසටහන ඉවර වෙලා මට අම්මා කෙනෙක් කියනවා අදහස් දක්වනවා. ස්වාමීන් වහන්සේ මම එනකොට මගේ මහත්තයාට ජපාන් වලට ෆ්ලයිට් එක. මම කියන්නේ. හැබැයි මට මේ වැඩසටහන කොහොමත් මිස් කරගන්න උවමනාවක් උනේ නෑ. මං මහත්තයාව දාලා යන්න කියලා මං වැඩසටහනට ආවා. එනකොට එක දුවෙක්ට මම්ස් හැදිලා. දන්නවා. කියලා මැසේජ් එකක් ආවා. මගේ පුතාට එක්සෑම්. හැබැයි මම ඒ ඔක්කොම දාලා ආවා. ඔබ වහන්සේ මට WhatsApp එකට සම්බන්ධ වෙන්න කියලා කිව්වට පස්සේ මං ගිහලා ෆෝන් එක බලද්දි මම මැසේජ් එකක් දැක්කා. මගේ පුතාට කොවිඩ් කියලා. මට පණිවිඩයක් තව ආවා මගේ දුවටත් කොවිඩ් කියලා. ස්වාමීන් වහන්සේ මම දැන් ගිහලා ෆෝන් එක බලද්දි මට තව පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මගේ මහත්තයා ගිය ෆ්ලයිට් එකේ බොහෝ දෙනෙක්ට කොවිඩ්. ඒ නිසා මහත්තයාටත් රෙඩ් ඇලර්ට් එකක් ඇවිල්ලා තියෙනවා. හෙල්ත් කියන්නේ නිරෝධායන කටයුතු කරගන්න. දැන් මම මෙතන ඉන්නවා ස්වාමීන් වහන්සේ. මට එක්තරා ආකාරයකට හිතෙනවා මගේ
දරුවෝ ස්වාමියා පුතාලා ගැන නෙගටිව් නැතුව පොසිටිව් හිතන්න. මොකද්ද? ඒගොල්ලෝ මැරෙන එකක් නෑ. ඒගොල්ලෝ මැරෙන එකක් නෑ. ඒගොල්ලන්ට කරදරයක් වෙන එකක් නෑ. කියලා පොසිටිව් හිතන්නත් මට හිතෙනවා. හැබැයි ඔබ වහන්සේ කිව්වා වගේ මට යථාර්ථය හිතන්නත් හිතෙනවා. මොකද්ද? කොයි වෙලේ හරි මැරෙන්න පුළුවන්. මේ අසනීපෙන් මැරෙන්න පුළුවන් කියලා මට යථාර්ථය හිතන්නත් හිතෙනවා කිව්වා. මම මේ කතාව අහංගිද්දී මට හිතුනේ මිනිස්සු තමන්ගේ හිතේ තියෙන තණ්හාව පෝෂණය කරන්න පොසිටිව් පැටර්න් එක හිතනවා. හැබැයි ඒක දුරු කරන්න ඔබට පුළුවන් යථාර්ථය කල්පනා කිරීම. ඒ අම්මා ඇත්තට මේ අම්මට පින් සිද්ධ වෙනවා. අම්මට බොහොම පින් ඒ ආදර්ශය අපිට සැපෙව්වට. මටත් ඒක අහන් ඉන්නකොට හරි ලොකු හැඟීමක් ආවා. එවැනි මිනිසුන් එක්කෙනෙක් හරි බිහි වෙනවා නම් සමාජය තුළ අපිට තව කාලයක් බණ කියන්න පුළුවන්. අපිට දායකයෝ නැහැ බණ කියන්නේ. අපිට ඕනි ශ්‍රාවකයෝ. එයත් පිළිවෙත් පුරන, පිළිවෙත් මාර්ගය යන. එහෙම එක්කෙනෙක් හරි කලාතුරකින් බිහි වෙනවා නම් වුන් වෙනුවෙන් අපිට තව බණ කියන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඇත්තට මේ අම්මගේ හිත අපට හොඳ අත්දැකීමක්. ගිහිල්ලා ආපහු පොසිටිව් තින්කින් පැටර්න් කියන ලෝකයා මුලා වෙන පැටර්න් එකට යනවට වඩා රියලිස්ටික් view නැත්නම් යථාර්ථවාදී දැක්ම. මේක අසුභවාදීවත් සුභවාදීවත් කතාවක් නෙමෙයි. මේක යථාර්ථවාදී කතාවක්. යථා භූතං පජානාති ඔබ්ජෙක්ටිව්ලි මේක හරියට දැක්කොත් කතා ඉවර කරන්න පුළුවන්. ඔන්න තෘෂ්ණාව දුරු කිරීම මිසක් දැන් පුතා මැරෙනවද එහෙම හිතුවා කියලා මහත්යම් නෑ, මැරුණත් ප්‍රශ්නයක් නෑ. අන්න හිතේ තියෙන තෘෂ්ණාව දුරු කිරීමයි බුදුදහම. එහෙම නැතුව බලාපොරොත්තු වෙන දිහා බලන් හිටියයි කියලා පින්වතුනි මේ කතාව ඉවර වෙන්නේ. අන්න ඕකයි මට කියන්න ඕනේ. ඒව දිහා බලන් ඉඳලා වර්තමානයේ ජීවත් වෙලා කාලා බීලා ඇඳලා පැලඳලා කුඹුරු කොටලා වගා කරලා ඒක නෙවෙයි ජීවිතේ. තෘෂ්ණ ඔබ කුඹුරු කොටන අක්කරයක් බැයි නම් අක්කර 1000ක් වුණා. ඔබ ජීවත් වෙන්න වැඩ කරන්න මෙපේ. ජීවත් වෙන්න වැඩ කරන්න. නමුත් සිත තෘෂ්ණාව අතහරින්න. දාලා යන්න වුණොත් මේ ඔක්කොම දාලා යන්න වුණොත් යම් වෙලාවක අම්මා දුව පුතා හුස්මකින් අතාරින්න ඔබට පුළුවන්. ඔබ කියයි පුළුවන් මට ස්වාමී. මොකද මම මරුණාම මට දුකක් නෑ. ඒකත් ඔබ ඔබේ දුක පිළිබඳව බයෙන් ඉන්න කතාවක්. ඔබ බලන්න ඔබේ දුව මැරුණොත් ඔබට පුළුවන් හුස්මකින් දුව අතාරින්න. ඔබට පුළුවන් ඔබේ පුතා මැරුණොත් එක හුස්මකින් ওই පුතාව අතාරින්න. ඔබට පුළුවන් ඔබේ මහත්තයා මැරුණොත් එක හුස්මකින් මහත්තයා කියන්නේ මැරුණා ඉවරයි. ඉවරයි. මැරුණා කියන්නේ ඉවරයි කතාව. පෙට්ටියකට දැම්මා බලන්න දැම්මා. ඔබට පුළුවන් ඔබේ බල්ලා මැරුණොත් හුස්මකින් අතහැරලා තායි. ඔබට බෑ නම් ඔබ තාමත් තෘෂ්ණාවට යට වෙලායි. ඔබ ඔබේ පුතා වැසුරු කරන්නේ තෘෂ්ණාවෙන්. ඔබ ඔබේ දුව වැසුරු කරන්නේ තෘෂ්ණාවෙන්. ඔබ ඔබේ මහත්තයා වැසුරු කරන්නේ තෘෂ්ණාවෙන්. ඔබ ඔබේ බල්ලා වැසුරු කරන්නේ තෘෂ්ණාවෙන්. පදින වාහනේ වැසුරු කරන්නේ තෘෂ්ණාවෙන්. ඉන්න ගේ ඉන්නේ තෘෂ්ණාවෙන්. අඳින ඇඳුම අඳින්නේ තෘෂ්ණාවෙන්. මොකද ඒක ඔබ ඔබේ හිතේ තියෙන තෘෂ්ණාව දුරු කිරීමක් කළ යුතුයි මිසක් ඔබේ පුතාව අයින් කරලා වැඩක් නැහැ. ඉතින් පුතා මැරුණාම කතාව ඉවරයි. හැබැයි කාලය දුක් වෙවි ඉන්නේ. හිතේ තියෙන තෘෂ්ණාව තමයි ඔය ඔක්කොටම හේතුව. එතන පුතා මැරුණාම කතාව ඉවරයි. එහෙනම් පුළුවන් කඩුවක් කරන් මට ආදරේ ඉන්නේ 30යි නම් 30 දෙනා මරලා දාන්න. ඉවරයි කතාව. තව 30 දෙනෙක් ගන්න හිතනවා. මේ යන මිනිස්සු ඒකයි කිව්වේ එනකොට සතුටු වෙන්නත් එපා යනකොට දුක් වෙන්නත් එපා. ආවයි කියලා ඕනකට වඩා කරේ දාගන්නත් එපා කාවත්. යනකොට අපි කරේ නැගලා යන්න ඕනිත් නැහැ. අපි කරට නැගෙත් නැහැ. අපේ කරේ නගින්න එන්නත් එපා. ඕකනේ කතාව. එහෙමයි කියන. අපේ කරේ නගින්න එන්නත් එපා. අපි වැඩි අඟට දාගන්නේ. ඕගොල්ලෝ යනකොට අපි ඕගොල්ලන්ගේ කරේ නගින්නෙත් නැහැ. ආයතින්නාබි ජානාති. එනකොට සතුටු වෙන්නෙත් නැහැ. ආයතින්නාබි යනකොට සතුටු වෙන්නේ නැහැ. නාබි නන්දන්තිනේ. න අබි නන්දති කියනවා. යනකොට සතුටු වෙන්නේ නැහැ. එන මිනිස්සු දිහා මධ්‍යස්තව බලන් ඉඳීම හැර අන්න එතකොට අර අතීත කතාව හරි. මම මේ කියන්නේ හිත
අරගෙන තෘෂ්ණාව කියන බලවේගය බුදුරු කරන්න ඕනි කියන එක ඔබට පැහැදිලි කරන්න. එතකොට අර කතාව හරි. දැන් මට ඊයේ කවුරු හරි කෙනෙක් මාව දාලා ගියා නම් මගේ ගාව හිටිය කෙනෙක් මාව දාලා ගියා කියලා හිතන්න. දැන් මේ කතාව ඉවරයි. කර්මී පැත්තෙන් නෙමෙයි. මේ දැන් මම ඒක ගැන හිත කාට හරි දුක කිය ඉන්නද මම මගේ ගමන යන්නද? පින්වතුනි මේ අපි අපේ ගමන යා යුතුයි මිසක් ඒකට කාවත් පදනම් කරගන්න හොඳ නැහැ. අපි අපේ ඉලක්කය හදාගෙන ඉලක්කය සඵල කරගන්න සැලසුම් අඳින නිර්මාණශීලී කෙනෙක් වෙන්න ඕනි මිසක් ලෝකේ අපිට දුන්නු න්‍යායන් වලට අපි රැවටෙන්න ඕනි කෙනෙක් නෙමෙයි. ලෝකයේ දුන්නු සම්මුති හිර වුණා නම් අද ධම්මවිජය සායනහසලා නැහැ. ප්‍රෞර්ජා පැවිද්දෙන් හදපු සම්මුතු වෙන්න ඇතුළේ හිර වුණා නම් අද ධම්මවිජය සායනහසලා නැහැ. එහෙනම් මේ සුජාත පුත්‍ර භූමියේ ඉන්නේ. මේ වගේ බිහි වෙච්ච ස්වාමීන් වහන්සේලා නැහැ. මේ වයින් බණහන මිනිස්සු නැහැ. අද දවස් මේ දේශනාවක් නැහැ. හැබැයි යථාර්ථය දැකලා ඒ යථාර්ථයට මුහුණ දෙන්න හයිය හදාගත්ත නිසා ලෝක සම්මුතිය කඩාගෙන එළියට එන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඒක ඇත්තක්. ගෙදර ඇඳුම් ටික මදිනකොට මේක හිතන්න අම්මා මොකද්ද? මං මේ తాවකාලික ජීවිතයකට ඇවිල්ලා තියෙන්නේ. මම මේ ඇඳුම් මදින්නේ දරුවන්ට කන්න බොන්න උයන්නේ ස්වාමියාට බත් බැඳලා දෙන්නේ මේ తాවකාලික ජීවිතේ මට ලැබිච්ච දේවල් ටික මම පරිහරණය කළ යුතු නිසා ස්වාමියා කියන්නේ මට ලැබිච්ච කෙනෙක්. දරුවෝ කියන්නේ මා හදන්න ඕනි අය. ගෙදර කියන්නේ මා නඩත්තු කරන්න ඕනි කෙනෙක්. වාහනය කියන්නේ මා නඩත්තු කරන්න ඕනි කෙනෙක්. ඒ නිසා ඒක ලයිසන් ඉන්ෂුරන්ස් කරගන්න ඕනි දවසට කරගන්න. සර්විස් කරන්න ඕනි දවසට කරගන්න. වොෂ් කරන්න ඕනි දවසට වොෂ් කරන්න. ටයර් චේන්ජ් කරන්න ඕනි දවසට චේන්ජ් කරන්න. හැබැයි ඒ පිළිබඳව තෘෂ්ණාව අතාර. කැඩෙනවා නම් කැඩිච්ච දේ මිටිපාරක් ගහලා හදන්න තියෙන දේවල් පෙති බීලා හදා ගන්නකම් ඉන්න එපා. ඔන්න ඕකයි මට කියන්න ඕනේ. වාහනයක් කැප්පුණාම මිටිපාරක් ගහලා හදාගන්න. ඒක හිතලා මානසිකව ලෙඩ වෙලා පෙති බොන ගන්නට යන්න ඕනේ නැහැ. මිටිපාරකින් කරන්න පුළුවන් දේ පෙතිපාරකින් කරන්න යන්න එපා. සමහරව ඇවිල්ලා කියනවා මම ටීවී එකට ඇබ්බැහි වෙලා හාමුදුරනේ මට මේකෙන් මිදෙන්න මාර්ගයක් කියන්න. ස්විච් එක ඔෆ් කරන්න. හරිද? ස්විච් එක ඔෆ් කරන්න තියෙන දෙයට මේ ආරණ්‍යගත වෙන්න ඕනේ නැහැ. ස්විච් එක ඔෆ් කරන්න. ඉවරයි කතාව. මේ ස්විච් එකකින් කරන්න තියෙන දේවල් කවුන්සලින් කරන්න යන්න ඕනේ නැහැ. සමහරව ආනවා මම බීමට ඇබ්බැහි වෙලා කොහොමද නවත්තන්නේ? මට ඔවට කියන්න නම් දේවල් තියෙනවා පින්වතුනි. බන නිසා කියන්න බෑ. තබන් බොනවා නම් ඇරපු මූඩිය වහන්න. පැත්තකට කරන්න. ඉවරයි. සිත ඇත්නම් පත කුඩාද කියලා හිතුවේ නිකන් නෙවෙයි. සිතින් ඔබට කළ නොහැක්කක් නෑ පින්වතුනි. ඔන්න කවුරු හරි කිව්වොත් ඔබට තට්ටු 80ක ඉඳන් පයින්නේ කියලා ඒක නම් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒක පයින්න එපා. ඒක වෙනයි. හිතෙන හැමදේම කරන්න එපා. මම ඔබට කියන්නේ නැහැ තට්ටු 80ක බිල්ඩින් එකක් උඩ ඉඳන් පයින්න. එහෙම කියන්නේ. ස්විච් එක ඔෆ් කරන්න. අරපු මූඩිය වහන්න. හරිද? මිටිපාරක් ගහගන්න. එච්චරයි. ඕවට ඇලි බැඳි තෘෂ්ණාවෙන් ගැටි මොනා ලබා ගන්නද? කටින් සබ්බං පහය ගමනියන් කියලා කිව්වට වැඩක් නෑ. වාහනේ හැප්පුණාට පස්සේ ඒක එතනට ඒක ඇප්ලයි වෙන්නේ නැත්නම් ඒ ඇප්ලයින් කියන එක තියෙන්න එපා. ඒක ඇප්ලයි කරලා බලන්න ජීවිතේට. මොකද්ද සබ්බං පහය ගමනියන් කියන එක ඇතුලේ තියෙන්නේ කියලා. ඒ සබ්බං පහය ගමනියන් කියන්නේ මරුණාට පස්සේ ටටා කියන එකට නෙමෙයි. මේ කිසිම දෙයක් අපි අරන් යන්නේ නැහැ කියන මානසික සුවතාවයට. මානසික සිහියට පින්වතුනි මතක තියාගන්න සත්‍යකින්ම අපි ජීවිතේ යමකට ආස කරනවා නම් අපි ධම්මවිජය සයන්ස් කියන එක ආස කරන්නේ එකම එක දෙයකට විතරයි. ඒ තමයි අතහැරීම නිසා ලැබිච්ච මානසික සුවයට. හැබැයි ඒකට තෘෂ්ණා කරන්නෙත් නෑ. මොකද ඒ සුවය රඳා පවතින්නේ අතහැරීම කියන එක මත පදනම්ව. යමක් පැවිද්ද හෝ අල්ලගත්තොත් එතනත් දුක.
දැන් හිතන්නකෝ මාව හෙට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් මේ ආරණ්‍යට ඇවිල්ලා මොන හරි දාලා දැන් අපේ රටේ එහෙමනේ සමහරකට යන්නේ බෝම්බයක් දාලා ත්‍රස්තවාදී කියලා අල්ලයි යනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම රටේ වෙලා තියෙනවා. අල්ලන් ගිහලා මාව බන්ධනාගාරයට දානවා. දැන් ඩම්පරේකුත් අන්දලා දාන්නේ. දැන් මගේ ධම්මජාම්ලගේ මානසික සුවතාව ඉවරයි. මේ ඕගොල්ලෝ බොරුවට අඬන්න එපා. අනේ අපේ ආමුද්‍රෝ හිරේ දැම්මා අරකයි මේකයි කියලා. මට මෙතනත් එකයි එතනත් එකයි. ඒක මේ පැවිද්දද සිවුරද කුටියද ජම්පරේද හිරගෙදරද එහෙම එකක් නෑ. කානුවක් කපන්න කානුවට බැස්සත් මේ සුවතාවේ එහෙමමයි. ලිඳක් කපන්න ලිඳකට බැස්සත් මේ සුවතාවේ මෙහෙමමයි. සිවුරක් අනන් කුටියට ගියත් මේ සුවතාවේ මෙහෙමමයි. ජම්පරයක් අනන් හිරේට ගියත් මේ සුවතාවේ මෙහෙමමයි. ඕගොල්ලෝ බොරුවට අඬන්න එපා. හැමදාම ඔබ වහන්සේලා හරි සුවෙන් නේද ඉන්නේ මේ කැලේට වෙලා. මේ කැලේට වෙලා නෙමෙයි සුවෙන් ඉන්නේ. අපි පිටකොටුවට ගියත් සුවෙන් ඉන්නේ. මහරගමට ගියත් සුවෙන් ඉන්නේ. තව කොයිද යන්න ඕනේ? ඇමරිකාවට ගියත් සුවෙන් ඉන්නේ. ඒක මේ කැලේ කොයිද සුවත් ඉන්නේ? මේක මදුරුවෝයි අරකයි මේකයි මැස්සෝයි කුණුයි සද්දයි මිනිස්සු වෙනවා මේක අර මොකද්ද සිතුල් පවුව බලන්න වගේ. ඒක කැලේද හිරේද කියන එකට වඩා මානසික සුවය කියන නිදහස අතහැරීම තුල ලබන එකක්. මේක මං එදත් කියපු එකක් අදත් කියන එකක් 12ට කලින් දානිනවා නම් කොහිත් එකයි. හරිද? අන්නේ ඒ සනසීම බලන්න. ඒක කුමක් හෝ මත පදනම් වෙලා නෙමෙයි හෙට මේ මගේ ගාව ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොලම අපිව දාලා ගියා. මේ තියෙන ගෙවල් දොරවල් ඔක්කොම කඩාගෙන ඉඳගෙන ගියා. හරිද? අපි මේ දාලා යන්න දෙන්නේ කවුරු හරි කෙනෙක් යනවා කොහොම නවත්තන්න හදනවා. ගෙවල් දොරවල් කඩන්නාව එපා කියලා කියනවා. නමුත් ඉතින් පොදු ධර්මතාවයනේ ගියා කියලා ප්‍රශ්නයක් නේ. යන තැන මේ සිහිය තියාගන්න. මම භාවනා වැඩසටහනකට දවස් දෙකකට ගාල්ලට ගියොත් මම ඒ ගාල්ලෙ ඉන්න 100 දෙනා උපාදානය කියන්නේ යන තැන ඉඳන් එන තැන දක්වා ඒක අවුරු ඊටියත් එකයි මට මලත් එකයි මට අසනීපුණත් එකයි මට මං ජීවත් වෙලා මට හයිය තිබ්බොත් කරන්න පුළුවන් දෙයක් කරනවා. ඒක වෙන කතාවක්. ඒක වෙන කතාවක්. නමුත් ඔයම තමයි ඉතින් සමහර මලකවල් තියෙනවා අපි යනකොට පෙට්ටිය වලට දාලා පස් වලිනුත් වහලා ඉවරයි. ආපහු හැරිලා ආවා ඉතින්. මේව ලොකු ආයි බලන්න ඕනි කියන එකක්. එහෙම නෑ ඉතින් ඇත්තට. මිනිස්සුන්ට තියෙන අන්න ඒ වගේ යන තැන මිනිස්සු වැඩ මිනිස්සු පන්තියට ගියොත් පන්තියේ බැඳීම් හදා ගන්නවා. මිනිස්සු වෙඩින් එකකට ගියොත් එතනින් බැඳීම් හදා ගන්නවා. මිනිස්සු සංගීතයකට ගියොත් එතනින් බැඳීම් හදා ගන්නවා. මිනිස්සු පන්සලකට ගියොත් එතනින් බැඳීම් හදා ගන්නවා. මිනිස්සු ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරොත් එතනින් බැඳීමක් හදා ගන්නවා. මිනිස්සු වැඩසටහනකට ගියොත් එතනින් බැඳීමක් හදා ගන්නවා. හැබැයි අපිට ඇසුරු කරන්න තියෙන ටිකයි සෙනසුනේ ඉන්නකොට සෙනසුනේ කිසිම බැඳීමක් අපි හදාගන්නේ නැත්තම්. වාහනේ නැග්ගට පස්සේ කොළඹ ගිහිල්ලා බහිනකන් ඒක ඇතුලේ මුකුත් බැඳීමක් හදාගන්නේ නැත්තම්. කොළඹ ගිහිල්ලා බැස්සට පස්සේ හැසිරෙන තැන්වල ලොකේෂන්ස් වල බැඳීමක් අපි උපාදානය කරන්නේ නැත්තම්. ඇයි උපාදානය වෙන්නේ නැන්නේ මගේ පින්වතුනි මේ තෘෂ්ණා කියන්නේ මොනවට? දැන් ස්වාමීන් වහන්සේලාට ඇඟිලි දික් කරන්න ඉන්න එපා. හරිද? මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ මහා අමුතු ඔබට හිතා ගන්න බැරි පිරිසක්. අපි බණ කියනවා, දානි බලනවා, පින්ඩ පාතේ වඩිනවා, සියල්ල අතාරිනවා කියන්නේ ඔබ්ජෙක්ටිව් ඔබ්ජෙක්ට්ස් අතාරිනවා එකට නෙමෙයි. අපිට සෙනසුන් තියෙනවා, අපිට කුටි තියෙනවා. අපි ඉන්න කුටි වල ෆෑන්ස් තියෙනවා, උණු වතුර තියෙනවා සමහරක් ඒ වගේ. ලයිට් තියෙනවා. ඔයගොල්ලෝ එනකොට ඔයගොල්ලන්ට පේන්නේ ඉන්ටර්නෙට් වල කේබල්ස් හදලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ හිතන්න එපා ඔක්කොම අතහැරලා ඇවිල්ලා පාවිච්චි කරන අධිවේගී ඉන්ටර්නෙට්. එන්න ඔක්කොම අතහැරලා කුටිය ලස්සන කොහොමද හොටෙල් එක වගේ හදාගෙන පින්වත්නි. අතහැරීම කියන එක අතින් කරන්න ඕන එකක් නෙමෙයි පින්වත්නි. සිතින් කරන්න ඕන එකක් මිසක්. අන්න ඒක ගැඹුරු කාරණාවක්. මම මේක කියන්න හේතු උනේ සිත පිළිබඳව කතා කරගෙන යද්දී ඔයගලන්ට නිරෝධයත් මම කියන්න හිතනින්ද මැරුණොත් එහෙම මම මේ අභිධර්ම ගන්න ඉවර වෙනකන් ඉන්න බෑනේ ඔය පින්වතුලාට. ඕගොල්ලෝ තෘෂ්ණාව කියන එක නැති කරන්න. ඒ තෘෂ්ණාව බරෙන් තමයි සිත මේ සසරට යන්නේ. අන්නේ තෘෂ්ණාව නැති කිරීම පිණිස යථාර්ථය කල්පනා කිරීම ඔබ විසින් කළ යුතුයි. ඇත්තට මට කියන්න ඕන නෙමෙයි අපි මේක අතහැරලා ජීවත් වෙනවා කියන එකටත් වඩා අපි මේක මැනේජ් කරන්නේ කොහොමද? ඒ තැන්වලදී අල්ලා ගන්න නැතුව අතහැරලා එන්නේ ඇත්තටම ඉතින් අල්ලගන්න දෙයක් නෑ. හරි මට ওই පින්නුතල පුළුවන් නම් කියන්නකො ස්ථීරව තියාගන්න පුළුවන් දෙයක් මටත් ටිකක් තෘෂ්ණා කරන්න.
ඒක නැති වෙච්ච නිසානේ ඒ ඔක්කොම දමල ගහලා මේ කැලේකට ආවේ. දැන් සිවුරක් පොරවන අවශ්‍යතාව ටික පරිමහ ගන්නව. නමුත් ඒ කිසිම එකක් දැන් මම දැක්ක පහුගිය දවසක ස්වාමීන් වහන්සේලා දෙනමක් තුන්නමක් ස්විප් කඩේක ඉන්න එකක් ෆොටෝ එකක් දාලා හැමතැනම ෂෙයා වෙනවා. ඒ ඕගලන්ට ඕක මැජික් එකක් වෙන්න පුළුවන්. මම උන්වහන්සේලාව සාධාරණීකරණය කරන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ දන්නවද උන්වහන්සේලා එතන බුලත් වෙටක් ගන්න නැවතුනාද කියලා? ස්විප් කඩවල බුලත් වෙඩි විකුණන්නේ නැද්ද? තියෙනවා. ඔයගොල්ලෝ කල්පනා කරාද උන්වහන්සේලා මොකද කරන්න යන්නේ කියලා? හරි උන්වහන්සේලා හෙට සිවුරු වරින් ඉන්නේ නැද්ද කියලා කවුද දන්නේ? ඒ කල්ලන් සමස්තයට ගරහන්නේ නැතුව මේ පාර තේරුම් අරගෙන ඉතර වෙලා යන්නේ. ඔබ විසින් කළ යුත්තේ මේ පාර තේරුම් අරගෙන ඉතර වීම මිසක් එක එක කොන් අල්ලන් මේකේ නතර වීම නෙමෙයි. එක එක කොන් අල්ලන් මේකේ නතර වුණොත් ඔබට මේක අතහැරින්න පුළුවන්. ඒ නිසා ඒ බව වටහා ගන්න ඔබට මේ දේශනාව මහත් උපකාරයක් වෙයි. හුදු මට කියන්න ඕනේ උනේ. ඔබ අතහැරිය යුත්තේ ලෝකේ නෙමෙයි. ඔබ ලෝකයේත් එක්ක ජීවත් වෙන්න. ඔබට දැන් කට්ටිය කියනවනේ මේ ආපෝ එන්ජොයි කරන්න. හැබැයි මම ඔබට එන්ජොයි කරන්න කියන්නේ. ඔබ ජීවිතේ ජීවත් වෙන්න. ලිවිං සහ එන්ජොයින් කියන්නේ දෙකක්. එන්ජොයි කරන්න ලෝකේ තියාගත්තොත් එන්ජොයි කරන ඔබ්ජෙක්ට් නැති වෙනකොට ඕගලන්ගේ හැපිනස් කියන එකත් නැති. හැබැයි ඕගොල්ලෝ ඒ ඔබ්ජෙක්ට් පාවිච්චි කරන්නේ එන්ජොයි කරන්න නෙමෙයි ජීවත් වෙන්න. එතකොට ඒ ඔබ්ජෙක්ට් නැති වුණා කියලා ඕගලන්ගේ හැපිනස් කියන එකට හානියක් වෙන්නේ. සතුට කියන එකට හානියක් වෙන්නේ. තේරුණාද මම මේකේ දැන් ගිහි ළමයින්ට මේක හරි මැජික් එකක්. හරිද මම දැක්ක අර ඔය බොරු රහත් කියන මාර්ගඵල ලැබුණ කියන අය කියන්නේ එන්ජොයි කරන්න. හොඳට ජීවිතේ ජීවත් වෙන්න. හොඳට ඉන්න. හොඳට ඉන්න. අපි කියන්නේ මයි හොඳට ඉන්න. මැරෙනකොට අඬන්න එපා. ලෙඩ වෙනකොට වැළපෙන්න එපා. මැරුණාම හිත හදාගන්න බෑ කියලා පුටු සෙටි වල හාන්සි වෙන්න එපා. ජීවත් වෙන්න. අතහැරුණාම අතහැරෙන දේවල් බව දැනගන්න. හැබැයි අතහැරුණාම අතහැරෙන දේවල් බව දැනගෙන ජීවත් වීම හිතපු තරම් ලේසි නෑ. ඔයගලන්ට තේරෙයි මගේ රත්තරන් පින්වතුනි තාම ඔයගොල්ලෝ තරුණයිනේ. සමහර අශ්වයෝ ඉන්නවා. ඒ අශ්වයන්ට ටිකක් දෙන්න පාරක් වදින්න ඕනේ ජීවිතේ තේරෙන්නේ. මොලේ මදියුම්. ටික හොන්දට පාරක් කොයිද හරි වදි. දත් කට කැඩිලා අතපය නැති වෙලා කෝම හැදිලා H1N1 හැදිලා පිළිකාවක් හැදිලා ලියුකේමියාව හැදිලා අම්මා තාත්තා මරුණාම ඔයගලන්ට මාව මතක් කමක් නෑ. අපි හිමීට යන්. එදාටවත් මේ බණපදේ මතක් කරගන්න. ඔබට මේ දේශනාව ඒකාන්තික උපකාරයක් වෙයි. ප්‍රාර්ථනා කරගෙන එලෙස මේ දේශනාව ඔබට බොහෝ දෙනෙක්ගේ හිත පිණිස සුව පිණිස පවතින මේ තෘෂ්ණාව දුරු කිරීම තුළින් හිත භවගාමී ගමනේ අනේක නතර කරන්න පුළුවන්. හිතේ ඇතිවෙන කරදර දුක්ඛම් කටළු නවත්තන්න පුළුවන් කියන එක මතක තියාගෙන අදට මේ දේශනාව අපි අවසන් කරමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වීම පිණිස මේ දේශනාව හේතු වේවා, පාරමී වේවා, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ දේශනාව ඔබට සිද්ධ කිරීමෙන් රැස් වුණා වූ යම් කුසල කර්මයක් තියෙනවා නම් ඒ කුසල කර්මය මියගිය ඥාතීන් ඔබ අපි නමින් අනුමෝදන් විය හැකි ස්ථානික ඉන්නවා නම් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කර ගැනීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තිය, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම මෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සීල අල්පේශාකි මහේශාකි දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඔබ සියලු දෙනාටම දෙරණ කාර්ය මණ්ඩලයට අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසලය මේ දේශනාව ශ්‍රවණය කරපු ලක්වසිලෝ වැසි සියලු දෙනාට පතන බෝධියකින් නිවෙල යන්නට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. උතුම් නිවනින් සුවසෙන් නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනකම සම්මා සම්බුදු සරණයි.